තෙරුවන් සරණයි ආයුබෝවන්. වෙනදා වගේම දහම් පාසල් අවසාන විභාග පන්තිය අදත් ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. බෞද්ධ සංස්කෘතිය පොතට අදාළව සිදු කරනු ලබන 12 වෙනි දවසේ සාකච්ඡාව. අද දවසේ මම මතක් කළා ඔබට දෙවනි කොටසට අදාළ කොටසක් තමයි සාකච්ඡා කරන්නේ කියලා. දෙවනි කොටස බෞද්ධ කලා ශිල්ප. ඒ කොටස සාකච්ඡා කරන්නට මුලින් අපි බලමු මේ සියලුම සාකච්ඡාවන් සමග ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් ළඟදීම දිනක දහම් පාසල් අවසාන විභාගයේ පැවැත්වේවි. ඉතින් දහම් පාසල් අවසාන විභාගය සඳහා තියෙන පොත් 4ේම පාඩම් පාලි අභිධර්මයේ ඒ අමාරු කොටස් ඇතුළුව ඔබට ඉගෙන ගන්නට පුළුවන් පිරිවෙන දහම් පාසල කියන අපේ YouTube නාලිකාවේ මෙන්න මේ විදිහට ටයිප් කරලා බලන්න. එහෙම ටයිප් කරලා බලලා එතකොට මෙන්න මේ වගේ ලෝගෝ එකක් එක්ක අපේ නාලිකාව දැක ගන්න පුළුවන්. අන්නේ ලෝගෝ එක උඩ එකපාරක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔබ පිටුවකට යොමු වෙනවා. ඒකේ තියෙනවා home, videos, playlist කියලා. අන්න ඒකේ දහම් පාසල් අවසාන විභාගයේ ශාසන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, බුද්ධ චරිතය කියන කොටස් පොත්වලට අදාළ සාකච්ඡා, ප්‍රශ්නෝත්තර සාකච්ඡා ගොඩක් ඔබට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන අපේ සමූහයේ එක්ක එකතු වෙලත් Facebook එක ඔස්සේ පිටුව ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති පාඩම් කියලා ප්ලේලිස්ට් එකක් තියෙනවා. අන්න ඒකෙත් අපි මේ සාකච්ඡා කරන සියලුම කොටස් ඇතුළත් කරලා තියෙනවා YouTube එකේ. හොඳයි, ඒ කාරණියත් මතක තියාගෙන අද දවසේ සාකච්ඡාව අපි ආරම්භ කරමු. අද දවසේ මම කතා කරන්නේ දෙවනි කොටසට සම්බන්ධ කොටසක් කියලා මතක් කළා. දෙවනි කොටස ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප. බෞද්ධ කලා ශිල්ප අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප හා සම්බන්ධ ඉගැන්වීම් මොනවද කියලා මේ කොටසේදී කතා කරනවා. පළවෙනියටම තියෙන්නේ දහම් පාසල් අවසාන බෞද්ධ සංස්කෘතිය 7 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප කියන පාඩම. 7 වෙනි පාඩම බුදුදහම හා කලා ශිල්ප කියන පාඩම. ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා ශිල්ප කියන දෙවනි කොටසේ පළවෙනි පාඩම, එහෙම නැත්නම් පොතේ තියෙන 7 වෙනි පාඩම බුදුදහම හා කලා ශිල්ප කියන කොටස පාඩම. මේ පාඩමේදී බුදුදහමයි කලා ශිල්පයි අතර සම්බන්ධය ගැන කතා කරනවා, සාකච්ඡා කරනවා. අපි කාල වේලාව වැඩිපුර ගන්නේ නැතිව සාකච්ඡාව ආරම්භ කරමු, සාකච්ඡා කරමු. ලෝකේ තියෙන සියලුම දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි විදිහට කතා කරන බව අපි ඉගෙන ගත්ත බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේදී බුදුදහම ලෝකය ගැන විස්තර කරන විදිහ, ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට කටයුතු කරන විදිහ, විපස්සනා භාවනාව ගැන අපි කතා කළා. අනිත්‍යාදි වශයෙන් විවිධේහි ආකාරයෙහි පස්සතීති විපස්සනා. විදර්ශනාව වඩලා නිවන් අවබෝධ කරගන්නට අනිත්‍ය ආදී ලක්ෂණය පිළිබඳව මෙනෙහි කරන්නට ඕන. අන්න ඒ වගේ ඉගැන්වීම් රාශියක්, ඉගැන්වීම් සමුදායක් බුදුදහමේ තියෙනවා. ඒ නිසා බුදුදහම කලාත්මක දේවල් ගැන කතා කරන එක හරිද කියලා ගැටලුවක් එන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛාරිය ආදී සත්‍යයන් යටතේ ඉපදීම, ජීවිතය, මරණය ඇතුළු සියල්ල දුක් කියලා. මේ අනුව බෞද්ධයාට සුන්දරත්වයක් දැකිය හැකිද? කලා රසයක් විඳිය හැකිදයි සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. බුදුදහමේ කතා කරන්නේ ත්‍රිලක්ෂණය ගැන, ඊට අමතරව දුක්ඛාරිය සත්‍ය ආදී දුක පිළිබඳව, දුකෙන් නිදහස් වීම පිළිබඳව කතා කරනවා. ඒ නිසා යම්කිසි කලා රසයක් බෞද්ධයෙක්ට විඳින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. සියල්ල අනිත්‍ය වුවත් මිනිස් ලොව හා දෙව්ලොව తాවකාලික සැප ඇති බව බුදුදහම පිළිගනී. ලෝකේ පරම සත්‍ය දුක්ඛ සත්‍ය, දුක්ඛිත ස්වභාවය, දුක් සහගත ස්වභාවය. හැබැයි මනුස්ස ලෝකයේ සහ දිව්‍ය ලෝකයේ තුල මනුස්ස සම්පත්, එහෙම නැත්නම් මනුස්ස සැප
මිනිසුන් ලබන සැප සම්පත්, දෙවියන් විසින් ලබන සැප සම්පත් තියෙනවා. ඒ වගේම තමයි ගිහි සැප, පැවිදි සැප. ගිහියන් විසින් ලබන සැපත, පැවිද්දන් විසින් ලබන සැපත. ඒ විදිහට බුදුදහමේ සැපත ගැන කතා කරලා තියෙනවා. සැපවත් භාවය ගැන කතා කරලා තියෙනවා. දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල තියෙනවා සැපතක්. හැබැයි ඒක తాවකාලික වූ සැපතක්. ඒ తాවකාලික වූ සැපත, ඒ తాවකාලික වූ සුවය විඳීමට බුදුදහමේ කිසිම බාධාවක් නැහැ. අවසානයේ සියලු කෙලෙසුන් නසා නිවන් අවබෝධ කරන තුරු බෞද්ධයාට කාම ලෝකයන්හි తాවකාලික සැප විඳීමට බාධාවක් නැත. తాවකාලික ලබන తాවකාලික වූ සැපයන්, සුවයන් විඳින්නට කාම ලෝකේ කියලා කියන්නේ මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකයක් කාම ලෝකයට අයිති වෙන්නේ. ඒ කාම ලෝකයේ තියෙන සැප සම්පත් අනුභව කිරීමට තහනමක් නැහැ බෞද්ධයාට. හැබැයි ඒක తాවකාලිකයි කියන බව නිතර මෙනෙහි කරමින් ඒ හැම දෙයක්ම සැප සම්පත් අනුභව කළ යුතුයි කියලා තමයි බුදුදහමේ උගන්වන්නේ. සුන්දරත්වයේ ඇගයීමෙන් හෝ කලාරස විඳීමෙන් හෝ බලාපොරොත්තු වන්නේ తాවකාලික ලෞකික ජීවිතයේ ප්‍රීතිමත් කර ගැනීමයි. සුන්දරත්වයේ ඇගයීමෙන් කලාරස විඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ తాවකාලික ලෞකික ජීවිතයේ ප්‍රීතිමත් කරගන්න. తాවකාලිකයි, ලෞකිකයි. හැබැයි මේ ජීවිතය, తాවකාලිකව ගත කරන ජීවිතය සැපවත් විදිහට, සුව පහසු විදිහට ගත කරන්නට පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය ගත්තොත් ඒත් එහෙමයි. රජවරු වෙලා කී ආත්ම භාව කීයකදී ඉපදිලා තියෙනවද? ඒක මොකක්ද කියවෙන්නේ? බුද්ධත්වයේ අපේක්ෂා කරන බෝධිසත්වයන් වහන්සේ පවා සැප සම්පත් අනුභව කරලා තියෙනවා. සියලුම දේ පැත්තකට දාලා Tamanට සැප සම්පත් ඔක්කොම තියෙද්දි හිතින් වේදනාවට, පීඩාවට පත් වෙමින් ඉන්න එකට නෙවෙයි බුදුදහමේ අනුබල දෙන්නේ. බුදුදහමේ අනුශාසනා කරන්නේ. తాවකාලික සැප සම්පත් තියෙන්නට පුළුවන්, ලැබෙන්නට පුළුවන්. ඒවා අනුභව කරමින්, ඒවා භුක්ති විඳිමින් එහි ඇති නිස්සාරත්වය, ආදීනවය දකිමින් ක්‍රියා කළ යුතුයි කියන එක තමයි බුදුදහමේ ඉගැන්වීම. සතුට හෝ ප්‍රීතිය අකුසල කර්මයක් නොවේ. සතුට හෝ ප්‍රීතිය අකුසල කර්මයක් නෙවෙයි. බුදුදහමේ කතා කරනවා ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤ උභයත්ත නන්දති. පින් කරන මිනිස්සු මෙලොවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා කියලා කතා කරනවා. එහෙනම් සතුටු වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ ලෝක වශයෙන් මිනිසෙක් විදිහට ලබන්නට ඕන සැප සම්පත්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් මේ දේවල් ලැබමින් සතුටින් ජීවත් වෙන එක. ඒක අකුසල කර්මයක් නෙවෙයි. සතුට සහ ප්‍රීතිය කියලා කියන්නේ අකුසල කර්මයක් නෙවෙයි. ඒ වින්දනයක් පමණි. ඒක විඳීමක්. එහෙත් ඇලීම, රතිය හෝ තෘෂ්ණාව අකුසලයනට මුල් වෙයි. ඇලීම කියන එක, රතිය කියන එක, එහෙම නැත්නම් තෘෂ්ණාව කියන එක අකුසලයට බරයි. ඇලීමයි, රතියයි, තෘෂ්ණාවයි මේවා අකුසලයට බරයි. අකුසලයි. හැබැයි ප්‍රීතිය කියන්නේ අකුසලයක් නෙමෙයි. නමුත් ඇලීමෙන් තොරව සුන්දර වස්තුවකින් ආස්වාදන ලැබීම අකුසලයක් විය නොහැක. ඇලීමකින් තොරව යම්කිසි දෙයක සුන්දරත්වය ගැන ප්‍රකාශ කරනවා. අපි කතා කරනවා, තව ඉදිරියට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයේ තියෙන සුන්දරත්වය ගැන කතා කරපු කෙනෙක් නැහැ. ඒ වගේම මහරහතන් වහන්සේලා ලෝකයේ තියෙන වනාන්තරවල සුන්දරත්වය, ඇලදොලවල් වල පරිසරයේ සුන්දරත්වය ඉතා මැනවින් සාකච්ඡා කරලා තියෙනවා. එනම් ඇලීමෙන් තොරව සුන්දර වස්තුවකින් ලබා ගන්න පුළුවන් ආස්වාදය ලබා ගැනීමට බාධාවක් නැහැ. ඒක අකුසලයක් වෙන්නේ නැහැ. මොකද මේ ආස්වාදය යමක අකුසලයක් වෙන්නේ එක්ක Tamanට අයහපතක් වෙනකොට, එක්ක වෙනත් කෙනෙක්ට අයහපතක් වෙනකොට. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් සුන්දර දිය ඇල්ලක් දැකලා යම් කිසි කෙනෙක් ඒකේ ඇලෙන්නෙත් නැතිව ඒ සුන්දරත්වය ගැන සාකච්ඡා කරනවා. පරිසරයට කොච්චරනම්
යහපතක් මේ දිය ඇල්ල එහෙම නැත්නම් මේ වගේ සිද්ධ වෙනවද? පරිසරයේ කොච්චර සුන්දරත්වයකට පත් වෙලා තියෙනවද කියලා කතා කරන එක. ඒ ගැන හිතලා හිත ආධ්‍යාත්මික මේ වශයෙන් සුවපත් කරගන්න එක අකුසලයක් වෙන්න බෑ. මේ නිසා අයත් කර ගැනීමේ ආත්මාර්ථකාමීත්වයෙන් තොරව කලා රස වින්දනයට සුන්දර දේ ඇකීමට බෞද්ධ ගිහියාට බාධකයක් නොපෙනේ. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව කලා රස වින්දනයට සුන්දර දේ ඇගීමට බුදුදහමේ බාධාවක් නැහැ. සුන්දර දේ අගයන්නට පුළුවන්. ඒ වගේම කලා රසය විඳින්නට පුළුවන්. හැබැයි මෙන්න මේක ප්‍රධානයි. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව. කලාව උපදින්නට ඇත්තේ ස්වභාව ධර්මයේ තුලය. කලාව කියන ඉපදිලා තියෙන්නේ කවදද කොහොමද කියලා තාම කිසිම කෙනෙක්ට කියන්න බැරි වෙලා තියෙනවා. මොකද කලාව කියන එක ඒ තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච රස උත්පාදනය කරලා දෙන මිනිසුන්ගේ ජීවිතයත් එක්ක මිනිසුන්ගේ හදවතත් එක්ක නිතරම ජීවත් වෙන ලක්ෂණයක් තමයි කලාව කියලා කියන්නේ. නැගෙනහිරු වර්ණවත් සැන්දෑ වලා නිල් අහසේ පාවෙන සුදෝ සුදු වලාකුළු සුළඟට ලෙල දෙන ලාදලු හා අතුරුකිලි සුපිපුන මල්ගුමු ගලා හැලෙන දිය ඇලි පෙන පිඬු පෙන පිඬු රංගවා ගලා බසිනා දිය පාරවල් ඉගිලෙන කුරුළු රෑන් නිල් තනබිමක කෙලිදෙලින් කල් යවන හා පොව්වන් වැනි ස්වභාව ධර්මයේ සුන්දර වස්තුන් මිනිස් සිතට ආහ්ලාදයක් ගෙන දෙන්නට ඇත. මිනිස්සුන්ගේ හිතට ආහ්ලාදයක් ගෙන දෙනවා. උදා වෙන හිරු නැගගෙන එම සම්බන්ධව කොච්චර ගීත කවි නිර්මාණය වෙලා තියෙනවද? ඒ වගේම වර්ණවත් සැන්දෑ වලාකුළු සැන්දෑ කළුවර ගැන කතා කරලා තියෙනවා. ගොම්මන් අඳුර ගැන කතා කරලා තියෙනවා. නිල් අහසේ පාවෙන සුදෝ සුදු වලාකුළු ගැන කොච්චරනම් කවි ගීත ලියවිලා තියෙනවද? සුළඟට ලෙලදෙන ලාදලු හා අතුරුකිලි ගැන. සිංහල සාහිත්‍යයේත් මේ ගැන කොච්චර සාකච්ඡා කරලා තියෙනවද? සුපිපුන මල්ගුමු ගැන, ගලා හැලෙන දිය ඇලි, පෙන පිඬු නංවා ගලා බසින දිය පාරවල්, මේ කියන හැම දෙයක් ගැනම කලාත්මක ලෝකයේ තුල අදටත් ඔබ ගීත කිහිපයක් අහලා බලන්න. මෙන්න මේ කතා කරන දේවල් වලින් කීයක් නම් මේ ගීත සංකල්පවලට සම්බන්ධ වෙලා තියෙනවද කියලා. මේවා තුලින් ඇලීමක් නෙවෙයි, ඒ පරිසරයේ තියෙන සුන්දරත්වයේ විඳීම තමයි සිද්ධ වෙන්නේ. එයින් ජනිත වූ චමත්කාර ජනක සිතුවිලි නිසා ඉබේම කවි කියවෙන්නට ගෑයන්නට ඇත. ඒ වගේ සුන්දර තැනකට ගියාම අපේ හිත වෙන දේවල් වලින්, ගැටලු වලින්, ප්‍රශ්න වලින් පිරලා තියෙන හිතට ඒක මදකට අමතක වෙලා සුන්දර සිතුවිලි ඇති වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. මිනිසාගේ ශරීරයටත් ඒ වගේම හිතටත් වෙනමම අමුතු හැඟීමක්, අමුතු දෙයක් ලබා දෙනවා පාරිසරික සුන්දරත්වයෙන් යුක්ත තැනකට ගියාට පස්සේ. ඒකනේ වැඩ රාජකාරිවල යෙදিলা ඉන්න මිනිස්සු කාලයකට පස්සේ වන්දනා චාරිකාවක් ගිහිල්ලා, එහෙම නැත්නම් විනෝද ගමනක් ගිහිල්ලා සුන්දර තැන් නරබලා එහෙම කටයුතු කරන්නට යොමු වෙන්නේ. ඇත්තටම ඒ තුලින් මානසික විවේකයක්, කායික සුවපත් භාවයක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන නිසා. මේ අපි කතා කරන්නේ කලාත්මක දේවල් රස විඳීම බුදුදහමට අකපත, බෞද්ධයන්ට අකපද කියන කත. එක ගැන තමයි තේරුම් කරගන්නට, අවබෝධ කරගන්නට මේ පාඩම තියෙන්නේ. කලාව උපදින්නට ඇත්තේ මේ අවිරිනි. ඒ විදිහට තමයි කලාව ඇති වෙලා තියෙන්නේ. ඒ සුන්දර තැන්වලට ගියාට පස්සේ ඒ සුන්දරත්වයේ තමන්ගේ හිතට දැනෙච්ච විදිහට මිනිස්සු කියලා තියෙනවා. අන්න ඒ අනුව තමයි කලාත්මක දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ, බිහි වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහීන කළ රහතන් වහන්සේලාත් ස්වභාව ධර්මයේ සුන්දරත්වයේ දැක ප්‍රබෝධයටපත් වූ බව උන්වහන්සේලාගේ උදානයන්ගෙන් පැහැදිලි වේ.
උදාන වලින් තේරගාථා පාලි කියන කුද්දක නිකායේ කොටසක් තියෙනවා. මේ කොටසේ ඊටාම සුන්දර විදිහට කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. රහතන් වහන්සේලා උන්වහන්සේලා තමයි ස්වභාව ධර්මයත් එක්ක නිතරම හිටියේ. ඒ නිසා වන සුන්දරත්වය කියන එක හිමාලය වගේ වනාන්තරයකට වෙලා වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා ඒ සුන්දරත්වය කොයිතරම් සුන්දර විදිහට විස්තර කරලා තියෙනවද කියලා තේරගාථා කියන කොටසේ තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඔච්චර විනය නීති පනවපු බුදුරජාණන් වහන්සේ, විනය පිටකයක් විදිහට පනවපු බුදුරජාණන් වහන්සේ ඒවා තහනම් කරන්නට ඕන. ඒවා තහනම් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ සුන්දරත්වයන් ඒ සාකච්ඡා කරපු ආකාරයට ප්‍රශංසා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒවා ඒ සුන්දරත්වයන් අගය කරලා තියෙනවා. රතියෙන් තොර ස්වභාව ධර්මයේ සුන්දරත්වය ආස්වාදනය කළ උන්වහන්සේලා එකී පරිසරයන් උන්වහන්සේලාගේ චිත්ත සංවර්ධනයට උදව් කරගත්හ. චිත්ත සංවර්ධනයට උදව් කරගත්හ. ධම්මපදයේ සඳහන් වෙනවා රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ. ඒ විදිහට සඳහන් වෙනවා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. රාගික ජීවිත ගත කරන මිනිස්සු ඒ වගේ තැන්වලට කැමති නැහැ. හැබැයි වීතරාගා රමෙස්සන්ති වීතරාගී උතුමන් වහන්සේලා කැමති වෙනවා කියලා සඳහන් කරනවා. නතේ කාම ගවේසිනෝ. කාමයන් නොසොයන අය ඒ වගේ තැන් සොයනවා කියලා. සිදුහත් බෝධිසත්වයන් වහන්සේ බවුන් වැඩීමට උරුවේලාව තෝරා ගත්තේද එහි සුන්දරත්වය නිසා බව උන්වහන්සේගේ වචනයෙන්ම ප්‍රකාශ වේ. බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමා සිදුහත් බෝධිසත්වයන් වහන්සේ උරුවේලාවේ සේනානි නියම්ගමට වැඩම කරනවා. වැඩම කරලා එතන තමයි සුදුසුම තැන මට භාවනා කරන්න කියලා තීරණය කළා. ඒ අනුව තමයි එතනට වෙලා භාවනා කරන්න තීරණය කළේ. මගධ රට පිළිවෙලින් සැරිසරනුයේ උරුවෙලාහි සේනානි නියම්ගමට පැමිණීමි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විදිය. ඒ දුටු මට මෙසේ සිතුනි. මේ භූමි භාගය රමණීයය. වන ලැහැබ සිත් සතුටු කරන්නේය. සුදු වැලෙතලා ඇති මනාකොට ඇති රමණීය හොයද ගලයි. රමණීය හොය ඒ කියන්නේ ඔයක් තියෙනවා වතුර ගලාගෙන යනවා. හාත්පසින් ගොදුරු බිමද වෙයි. ගොදුරු බිමක්. ගොදුරු බිම කියලා කියන්නේ පිණ්ඩපාතේ වැඩම කරන්න ගමක්. පිණ්ඩපාතේ වැඩම කරලා පිණ්ඩපාතේ ලබා ගන්නට පුළුවන් විදිහේ ගමක් තියෙනවා නුදුරේ. වීර්ය කරනු කැමති කුලපුත්‍රයෙකු හට භාවනා වැඩීමට මේ ඊතා මැනවි. මම මෙතන නැවතී පදන් වීර්ය වඩමි. එහෙම සඳහන් කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මේ ස්ථානය සුන්දර ස්ථානයක් විදිහට තෝරගන්නවද? මේ භූමි භාගයේ රමණීයයි. ඒ භූමි භාගයේ රමණීය නිසා තමයි සේනානි නියම්ගමට වැඩම කරලා ඒ උන්වහන්සේ භාවනා කිරීම සඳහා ඒ ස්ථානය තෝරගන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ රමණීය වූ ස්ථාන ඇගීමට ලක් කරලා තියෙනවා. ඒ වගේම තමයි බණ භාවනා ආදී කරන්නට ඒ වගේ රමණීය වූ ස්ථාන යොදාගෙන තියෙනවා, තෝරගෙන තියෙනවා. ලස්සන දේවල් ලස්සන බව කීමට නොබැලි වූ බුදුන් වහන්සේ ආනන්දේ මේ විශාලා මහනුවර රමණීයයි. උදේන චෛත්‍යද සිත් අලවන සුළුය. චාපාල නම් චේතියද සිත් පිනවයි. ආදීන් පැවසූ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙච්ච ඒ කොටස අපි ඉගෙන ගත්තා මීට කලින්. චේති ස්ථාන කෙරෙහි දක්වපු අදහස තුල ශාසන ඉතිහාසයේ පොතේ රමණීයං ආනන්ද චාපාල චේතියන් රමණීයන් උදේන චේතියන් චාපාලක චේතියන් අපි එහෙම ශාසන ඉතිහාසයේ පොතේ චේතිය ස්ථානවලට දක්වපු ආකල්පය ගැන කතා කරද්දී
සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ මේ ස්ථාන රමණීය ස්ථාන විදිහට දක්වලා තියෙනවා. රමණීය ස්ථාන විදිහට. ඒ කියන්නේ චේති ස්ථාන කියලා කියන්නේ ඒ කාලේ ආගමික පිරිස් විසින් ආගමික දිනයන් වලදී ආගමික වත්පිළිවෙත්වල යෙදෙන්න යොදාගත්ත ස්ථාන කියලා අපි කතා කළා. ඒ ස්ථාන රමණීයයි කියලා දේශනා කරනවා. මොකක්ද එහෙනම් කියන්නේ? බුදුදහමේ රහතන් වහන්සේලා විතරක් නෙවෙයි ආගමික කටයුතු සඳහා රමණීය ස්ථාන පාවිච්චි කරලා තියෙන්නේ. අනිකුත් ආගමික කණ්ඩායම් විසින් අතීතයේ ඉඳලම ඒ වගේ රමණීය සුන්දර ස්ථානවල ආගමික කටයුතු සිද්ධ කරන්නට යොමු වෙලා තියෙනවා. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේම ඇත්තටම තමන්ගේ හිත සංසුන් කර ගැනීම. ආගමික කාර්යයන් වලින් සිද්ධ වෙන්නේ තමන්ගේ හිත ශක්තිමත් කර ගැනීම. හිත පිරිසිදු කර ගැනීමට තමන්ගේ හිතට අලුත් අදහස් සුදහස් ඇති කරගන්නට ක්‍රියා කරන තැන තමයි ආගමික කටයුතු සිද්ධ වෙන තැන. එහෙනම් ඒ වගේ සුන්දරත්වය ඇගීමට ලක් කරපු අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ සුන්දරත්වය අගේ කොට ඇති අවස්ථාවන් දෙකක් ලියන්න. බුදුරජාණන් වහන්සේ සුන්දරත්වය අගේ කොට ඇති අවස්ථාවන් දෙකක් ලියන්නට කියලා. එහෙම නැත්නම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ සෞන්දර්ය කිසිසේත් හෙලා දැක නැත. උන්වහන්සේත් සෞන්දර්ය පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා කියලා කියන්නට වුණොත් අපිට මේවා කියන්නට වෙනවා. උන්වහන්සේ භාවනා කිරීම සඳහා සේනාන් යම් ගමේ රමණීය ස්ථානයක් තෝරා ගැනීම, ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් චාපාල චේතිය, උදේන චේතිය, ගෝතමක චේතිය කියන මේ චේති ස්ථාන රමණීයයි කියලා ආනන්ද හැඳුරුවන් වහන්සේට දේශනා කළා තියෙනවා කියලා. ඒ තොරතුරු අපිට උදාහරණ විදිහට දක්වමින් තමයි සාකච්ඡා කරන්නට වෙන්නේ. කෙලෙස් නැසූ මහරහතන් වහන්සේලා ස්වභාව සෞන්දර්ය අගය කළ අවස්ථා තේරගාතාවල එයි. තේරගාතාවල තියෙනවා රහතන් වහන්සේලා ස්වභාව සෞන්දර්ය අගය කළ අවස්ථා. ස්වභාව සෞන්දර්ය අගය කළ අවස්ථා තියෙනවා රහතන් වහන්සේලා තේරගාතාවල. තේරගාතා කියන්නේ කුද්දක නිකායට අයිති කොටසක්. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය මේ කියන නිකාය ග්‍රන්ථ වලින් කුද්දක නිකාය පොත් 15ක් තියෙනවා. තේරගාතාවේ පොත් 15ක් තියෙනවා. කුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිඋත්තක, සුත්ත නිපාත. ඒකේ තියෙනවා තේරගාතා සහ තේරීගාතා. රහතන් වහන්සේලා කරපු ප්‍රකාශ සහ රහත් මෙහෙණින් වහන්සේලා කරපු ප්‍රකාශ ගැන සඳහන් වෙනවා. සප්පක තෙරුන් රහතන් වහන්සේ ගැයූ ගීයක ගාථාවක අදහස මෙසේයි. වෙහි වලාකුළු දැක බියටපත් වූ කොකුන් සුදු පියාපත් වෙදහා නවාතැන් වෙත පියාඹන කල්හි අජකරණී නදිය මගේ සිත පිනමයි. වෙහි වලාකුළු දැක බියටපත් වූ කොකුන් සුදු පියාපත් වෙදහා නවාතැන් වෙත පියාඹන කල්හි අජකරණී නදිය මගේ සිත පිනමයි. එහෙම සඳහන් වෙනවා. සප්පක තෙරුන් වහන්සේ ගාථාවක සඳහන් කරනවා. සප්පක තේරගාතාවේ තමයි මේක සඳහන් වෙන්නේ. මේ ඒ ගාථාව තියෙන්නේ සප්පක තේරගාතා පොතේ නැහැ මේ ගාථාව. යතා බලාකා සුචිපණ්ඩ රච්චිදා කාලස්ස මේගස්ස භයේන තජ්ජිතා පලේහීති ආලය මාලයේ සිනී තදා නදී අජකරණී රමේතිමන්. එහෙම සඳහන් කරනවා. යදා බලාකා සුචිපණ්ඩ රච්චිදා කාලස්ස මේගස්ස භයේන තජ්ජිතා පලේහීති ආලය මාලයේ සිනී තදා නදී අජකරණී රමේතිමන්. සප්පක තේරගාතාවේ සඳහන් වෙන්නේ. එහෙනම් මේ කොටස් අනිවාර්යෙන් ලියා ගන්න. බුදුදහම තුල රමණීය දේවල් රමණීය ලෙස සාකච්ඡා කරලා තියෙනවා. බුදුදහමේ කලාත්මක රසවින්දනයට බාධාවක් නැහැ. කලාත්මක දෙයක් පිටු දැකලා නැහැ කියලා සාකච්ඡා කරන්නට ප්‍රශ්නයක් යොමු වුණොත් අපිට මේ තොරතුරු වැදගත් වෙයි. පැතුරුණු ලුණුවරණ ගස් පෙලින් විසිතුරු වූ මඩහර බිම් පෙදෙස් ඇති ඇතුන්ගේ කුංචනාදීන් ගිගුම්ගත්
ඒ ගිරි කඳුරු මාසිත් අලවයි. පැතුරුන් ලුණුවරණ ගස් පෙලින් විසිතුරු පූ මනහර බිම් පෙදෙස් ඇති ඇතුන්ගේ කුංචනාදීන් ගිකුම්ගත් ඒ ගිරි කඳුරු මාසිත් අලවයි. කවුද මේ කියන්නේ? කාශ්‍යප මහා කාශ්‍යප තෙරුන් වහන්සේ. දුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වෙලා හිටපු මහා කාශ්‍යප හාමුදුරුවෝ තමයි මේ ප්‍රකාශය කරන්නේ. දුතාංගධාරී කියලා කියන්නේ දැඩි විදිහට විනය ගරුකව ඒ වගේම දැඩි විදිහට ශාසනික මේ වත්පිළිවෙත්වල යෙදෙමින් ඒ ශාසනික ප්‍රතිපදාවලට අනුව ක්‍රියා කරන හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ මේ සාකච්ඡා කරලා තියෙන්නේ ස්වභාව සුන්දරත්වය ගැන. පැතුරුන් ලුණුවරණ ගස් පෙලින් විසිතුරු මනහර බිම් පෙදෙස් ඇති ඇතුන්ගේ කුංචනාදයෙන් ගිගුම්ගත් ඒ ගිරි කඳුරු මාසිත් අලවයි. එහෙමයි සඳහන් කරන්නේ. කරරි මාලා විත්තතා භූමි භාගා මනෝරමා කුංජරාපි රුදාරම්මා තේ සේලා රමයන්තිමං. එහෙම තමයි සඳහන් කරන්නේ. කරේරි මාලා විතතා භූමි භාගා මනෝරමා කුංජරාබි රුදාරම්මා තේ සේලා රමයන්තිමං. වැඩිදුර දැන ගැනීම සඳහා තමයි මේවා අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ වගේ සුන්දරත්වයන් ගැන රහතන් වහන්සේලා කතා කරලා තියෙනවා. යනුවෙන් ප්‍රකාශ කරන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. පසු කාලීන බෞද්ධ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ විහාර ආරාමයන් සඳහා තෝරාගත්තේ ස්වභාවික සෞන්දර්යයෙන් අගතැන්පත් පර්වත වනපෙත් ආදියයි. ඔව්. එහෙනම් සුන්දරත්වය අගය කරලා තියෙන අවස්ථාවක් විදිහට බුදුරජාණන් වහන්සේ ස්වභාව සෞන්දර්යය අගය කරලා තියෙන අවස්ථාව කතා කළා. ඊට අමතරව අපි කතා කළා තේරගාතාවන් තුළ කොහොමද ස්වභාව සෞන්දර්යය අගය කරලා තියෙන්නේ කියලා. ඊළඟට තවත් සඳහනක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ විහාරාරාමයන් පසු කාලීනව ආරාමයන් සෞන්දර්යයෙන් යුක්ත වනපෙත් ආදිය පර්වත ආදිය ඇසුරු කරගෙන ඇති වුණා කියන එක. ඊළඟට දඹදිව සුප්‍රකට අජන්තා එල්ලෝරා භාග්වැනි ලෙන් විහාර පිහිටි ස්ථානත් ඔන්න ශ්‍රී ලංකාවේ ආරාම විතරක් නෙවෙයි. මේ ලෙන් විහාර අජන්තා එල්ලෝරා භාග් මේ කියන ස්ථාන දඹදිව ප්‍රකට ස්ථාන මේවත් පිහිටලා තිබිලා තියෙන්නේ සෞන්දර්යයෙන් යුක්ත ස්ථාන විදිහට. ලක්දිවට පැමිණි මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂු පිරිස වාසස්ථාන වශයෙන් තෝරාගත් මිහින්තලේ ඉසුරුමුණිය වෙස්සගිරිය ඊට පස්සේ සිතුල් පව්ව අපින් අහන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ තෝරාගත් සුන්දර ස්ථාන මොනවද කියලා, රමණීය ස්ථාන මොනවද කියලා මිහින්තලය, ඉසුරුමුණිය, වෙස්සගිරිය, සිතුල් පව්ව මේ වගේ සුන්දරත්වයෙන් හෙබි සුන්දර තැන් තමයි උන්වහන්සේලා ආරාම ඉදිකර ගැනීම සඳහා තෝරගෙන තියෙන. අදටත් මිහින්තලය, ඉසුරුමුණිය වගේ තැන් ඉතා සුන්දරත්වයෙන් යුතු සිතුල් පව්, වෙස්සගිරි මේ තැන්. සුන්දර දේවල් උපයෝගී කර ගනිමින් විනෝදාස්වාදයක්ද ලබමින් බෞද්ධයා ඈත අතීතයේ සිටම කුසල් දහම් කිරීමට පුරුදුව සිටී. සුන්දර තැන්, සුන්දරත්වයෙන් යුක්ත තැන් උපයෝගී කරගෙන පාවිච්චි කරලා ගොඩක් මිනිස්සු අතීතයේ ඉඳලා කුසල් කරන්න ඒ තැන් පාවිච්චි කරලා තියෙනවා. වර්ණවත් සුවඳවත් මල්ගෙන මුනිසිරිපා පුදන සැදැහැවත් බෞද්ධයා එම මල් බැලවෙන්නේ යම්සේද එසේම ශරීරයත් විනාශ භාවයට යන බව සිතයි. ඉස්සෙල්ලාම ගාථා දෙක බලන්න. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින්. වර්ණයෙන් සහ ගන්ධයෙන් යුක්ත වූ මේ මල් කලඹ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස පූජා කරනවා කියලා කියනවා. ඊළඟ ගාථාවෙන් කියනවා පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කං. මම බුදුරජාණන් වහන්සේට මේ නොයෙක් මල් වලින් පූජා කරනවා. ඒ පිණින් මම නිර්වාණ අවබෝධයට පත් වෙනවා. පුප්පං මිලායාති යථා ඉදම් මේ කායෝ විනාශ භවං යාති. පුප්පං මිලායාති යථා ඉදම් මේ කායෝ තථායාති විනාශ භවං කියලා මෙනෙහි කරනවා. සුන්දරත්වය ගැන කියවෙනවා. ඒ සුන්දරත්වයෙන් යුක්ත මල් තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභිස පූජා කරන්නේ. හැබැයි අවසානයේදී මල් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා පුප්පං මිලායාති යථා යම්සේ මල් පරව යන්නේද කායෝ තථායාති විනාශ භවං තථා එසේම කායෝ විනාශ භවං යාති ශරීරේ විනාශ භවයට පත් වෙනවා කියලා මෙනෙහි කරනවා. සුන්දර දෙයටත් අසුන්දර දෙයටත් අනිත්‍ය පොදු බව හේදනි. සුන්දර දෙයටයි අසුන්දර දෙයටයි දෙකටම අනිත්‍ය කියන දේ පොදුයි. ඒක බෞද්ධයන් නිතරම මෙනෙහි කරනවා. ඒක අපි මෙනෙහි කළ යුතුයි. පැහැපත් ලස්සන සුවඳවත් මල් දකින හේ පළමුවෙන් ප්‍රසන්න වූ ආස්වාදයක් ලබනවා. දෙවනුව ලෝකයේ යථා ස්වභාවයෙන් මලෙහිද දකිමින් භාවනාවක යෙදෙනවා. අනිත්‍ය භාවනාව, අනිත්‍ය ගැන මෙනෙහි කරන භාවනාව තමයි පුප්පම් මිලායාති යතහයි ධම්මේ කායෝ තථායාත් විනාශ භවං කියන ගාථා පාඨයෙන් කියවෙන්නේ. මෙසේ ධාර්මික විනෝදාස්වාදයේ සමග කුසල් රැස් කර ගැනීම සඳහා සැකසෙනු නැටුම් ගැයුම් වැයුම් සහිත පෙරහැර බුද්ධ පූජා පිරිත් පින්කම් ආදී ආගමික උත්සව බෞද්ධයනට නුහුරු දෙයක් නොවේ. කලාත්මක අංගත් එක්ක එකතු වෙච්ච සුන්දරත්වයත් එක්ක එකතු වෙච්ච නැටුම් ගැයුම් පෙරහැර බුද්ධ පූජා පිරිත් පින්කම් මේවා හැම එකක් තුලම කලාත්මක දේවල් එකතු වෙලා තියෙනවා. හැබැයි එහි ගැඹුර, එහි හරය ඒත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. මේ අයුරින් බෞද්ධයා කලාව යොදාගෙන ඇත්තේ තෙරුවන් පිදීමටයි. තෙරුවන් පුදන්න තමයි කලාත්මක දේවල් පාවිච්චි කරලා තියෙන්නේ. අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා, සාකච්ඡා කරනවා, දීර්ඝව සාකච්ඡා කරනවා. තමන්ගේ ජීවිතය පරදුවට තබමින් තමන්ගේ මුළු ජීවිතයම මහා කළුගලක බුදුරුවක් නිර්මාණය කරන්න යොමු වෙච්ච කලාකරුවෝ ඒ කලා රසිකත්වයෙන් ඒ කලාත්මක නිර්මාණ වලින් අදත් දහස් ගණනක් සැනසීමට පත් කරන කළුගල් බුද්ධ රූප බවට පත් කරපු ආකාරයන් ගැන, මහා චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකරපු ආකාරයන් ගැන ඉදිරි පාඩම් වලදී කතා කරනවා. එසේම කලා රසිකත්වයේ උපයෝගී කරගනිමින් බෞද්ධ කලාකරුවෝ ධර්මීය පොදු ජනයා වෙත ඉදිරිපත් කරන්න යොමු වුණා. කොහොමද? චිත්‍ර ශිල්පීහු ජාතක කතා හා බුදු සිරිත සිතුවමට නැගූහ. කැලණිය විහාරයේ ගත්තොත් එක උදාහරණයක්. කැලණි විහාරයේ මූර්ති චිත්‍ර හැමෝගෙම හිතට ලොකු පණිවිඩ රැසක් ලබා දෙනවා. ඒ එක පින්තූරයකින් පවා. ඒ වගේ චිත්‍ර ශිල්පීන් කැටයම් කරුවෝ ඒවා කැටයමට නැගූ අතර සඳකඩ පහන වැනි සංකේතමය උසස් කලාකෘති බිහි කළා. මූර්ති ශිල්පීහු මහා කළුගල්වලට පනදී බුදුරදුන්ගේ රූසිරිය හා ගුණසිරිය මැව්වා. මූර්ති ශිල්පීන් කියලා කියන්නේ පිළිම නිර්මාණය කරපු අය. මහමෙවුනාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව, මහමෙවුනාවේ සමාධි බුදු පිළිමේ ඇති සමාධිය අදටත් මිනිසුන්ගේ සිත් සනසන්න පුළුවන් විදිහට සමාධි පිළිමයක් බවට පත් කරලා තියෙනවා කළුගලක්. ගෘහ නිර්මාණ ශිල්පීහු නිල් අහසට විහිදුණු කොත් කැරලි සහිත සුදු මහා දාගැබ් ඉදි කරලා තියෙනවා. සුදු මහා දාගැබ් බෞද්ධ කලා ශිල්ප යටතේ ඉදිරි පාඩම් වලදී මේ සියලු කාරණාවන් පිළිබඳව අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා, කතා කරනවා. අද දවසේ අපි කතා කළේ කලාත්මක දේවල් බෞද්ධයන් විසින් කොයි වගේ දේවල් වලටද පාවිච්චි කරලා තියෙන්නේ කියන එකත්, ඊට අමතරව බුදුදහම තුල බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා මේ කලාත්මක දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවද? එහෙම නැත්නම්
සුන්දරත්වය කියන එක කෙරෙහි කොයි වගේ ආකල්පයක්ද දක්වලා තියෙන්නේ කියන එකයි අපි අද දවසේදී කතා කළේ. ඔබට පොඩි ප්‍රශ්නයක් ලබා දෙන්නම්. ඒකත් ලියාගෙන අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. ඊළඟට තියෙන්නේ 8 වෙනි පරිච්ඡේදය කතා කරන්නට තියෙන්නේ. 8 වෙනි පරිච්ඡේදයේ තරමක් දිග පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදයේ අපි ඊළඟ දවසේ කතා කරමු. හොඳයි. අද ප්‍රශ්නේ තමයි බුදුදහමෙහි සුන්දරත්වයේ ඇගයීම සම්බන්ධව දක්වා ඇති ආකල්ප මොනවාද? බුදුදහමෙහි සුන්දරත්වයේ ඇගයීම සම්බන්ධව දක්වා ඇති ආකල්ප මොනවාද? බුදුදහමේ සුන්දරත්වයේ ඇගයීම හා සම්බන්ධව දක්වා ඇති ආකල්ප මොනවාද? එක ප්‍රශ්නයක්. හොඳයි, ඔය ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න ඔබට ගොඩක් වැදගත් වේවි. ළඟදීම දහම් පාසල් අවසාන විභාගයේ පැවැත්වේවි. එසේනම් පිරිවෙන දහම් පාසල පාසල අපේ YouTube නාලිකාව හා අනිකුත් සම්බන්ධතා ඒ වගේම දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුවෙන් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්